නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත මේ කාල පරිච්ඡේදය ඔබ අප හැමදෙනා කෙරෙහිම ඊටාම වගකීමක් පැවරුණු සමාජීය වගකීමක් පැවරුණු කාල පරිච්ඡේදයක්. මුළු ලෝකයටම බලපාලා තියෙන මේ වසංගත රෝගී තත්වය අපේ රටටත් බොහොම දැඩිව බලපාලා තියෙන නිසාම ඔබේ ආරක්ෂාව, ඒ වගේම ඔබේ සමීපතමයන්ගේ ආරක්ෂාව වගේම සමාජයේ ආරක්ෂාව පිළිබඳවත් ප්‍රධාන වගකීමක් ඔබ වෙත පැවරිලා තියෙනවා. ඒ නිසාම ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඔබ රැක ගැනීමට උත්සාහවත් වෙනවා වගේම අනිත් අයගේ පහසුව සඳහාත් ඔබ විසින් කටයුතු සිදු කළ යුතු වෙනවා. පොදු ස්ථානවල ගැවසීම ආදී බොහෝ දුරට අඩු කරලා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකදී හැරුණුකොට ඒ දේවල් සිද්ධ නොකරනවා නම් වඩාත් හොඳයි වගේම සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් ඒ විදිහට ක්‍රියාත්මක කරනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ යන එන තැන් ඇසුරු කරන පොදු ස්ථාන පොදු ප්‍රවාහන සේවා ආදී පිළිබඳව ඔබට ටික දවසක් යනකොට අමතක වෙන නිසා ඒ දේවල් යම් වාර්තාවක් තබා ගන්නවා නම් සටහනක් තබා ගන්නවා නම් ඒ ඊටාම වැදගත් වෙයි ඔබටත් මුළු සමාජයටත් ඒක ඔබ වගකිය යුතු පුරවැසියෙක් විදිහට ඔබේ අවධානය යොමු කොට සිදු කරගත යුතු දෙයක්. පින්තුනි අපි ධර්මයේ පැත්තෙන් බොහෝ කරුණු කාරණා සමූහයක් දිගින් දිගටම සාකච්ඡා කරගෙන ඉන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව අපි ඒ ඥානයන්ගේ තෙසත්තය ඥානයන්ගේ සම්මසන ඥානය පිළිබඳව අපි සාකච්ඡා කළේ. ඒ සම්මසන ඥානය පිළිබඳව කතා කරනකොට විපස්සනා වීතියක එහෙමත් නැතිනම් විදර්ශනා මානසිකාරයක් පවත්වනකොට කෙනෙකු කොහොමද තමන්ගේ හිත ඒ විපස්සනා වීතියක අරගෙන යන්නේ නැතිනම් ඒ විපස්සනා වීතියක් නැතිනම් විපස්සනා භාවනාවක් සිද්ධ කිරීමට අවශ්‍ය පසුබිම මොනවාද කියන එක පිළිබඳවයි අපි කතා කළේ. ඒකෙදි අපි මේ ආධ්‍යාත්මික බාහිර ආදී ආයතනයන් පිළිබඳව කතා කරලා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. විශේෂයෙන්ම ධම්මට්ඨිති ඥානය පිළිබඳව අපි කතා කරනකොටත් මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව කතා කළා. නමුත් ඉන් විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණු කාරණා හැරුණුකොට අවශේෂ කාරණා සම්පින්ඩනයක් විදිහටත් අපි මේ පටිච්චසමුප්පාදයේ අංගයන් එකිනෙක ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව මෙතනදී අමතර විස්තරයක් විදිහටත් කතා කරන්නට යෙදුණා. ඒ අනුව අපි පසුගිය දේශනාව තුළ ප්‍රධාන ලෙස කතා කරන්නට යෙදුණා වේදනාව පිළිබඳව, ඒ වගේම වේදනාවකට තණ්හා කරන ආකාරය පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. විශේෂයෙන් ධම්මට්ඨිති ඥානය තුළ අපි සාකච්ඡා කරපු නිසාම වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, ස්පර්ශය කියන එක ඇති වෙන්නේ ඒ නාම රූප නැතිනම් සලආයතන ප්‍රත්‍යයෙන්. මේ පරයය අපි විශේෂයෙන් සඳහන් කරන්නට යන්නේ නැහැ. නමුත් මෙතනදී අපි දත යුතු කාරණාවක් මූලික ලෙසම පරයය නානත්වයක් දැක්වීම සඳහා වේදනාවට ප්‍රත්‍යවන්නේ ස්පර්ශය. එතකොට ස්පර්ශය ඇති තැනක තමයි වේදනාවක් හටගන්නේ. ස්පර්ශය නැතිනම් වේදනාවක් හටගන්නේ නැහැ. එතකොට ස්පර්ශය කියනකොට අපි දන්නවා පටිඝ සම්පස්සය සහ අදිවචන සම්පස්සය කියලා ස්පර්ශය ප්‍රධාන කොටස් දෙකකින් අපි කතා කරනවා. අදිවචන සම්පස්සය කියන දේ නැතිනම් පටිඝ සම්පස්සය කියන දෙහි පැනවීමක් නැහැ. ඒ වගේම කාම ධාතුවේ සත්වයන්ට පටිඝ සම්පස්සය නැතිනම් අදිවචන සම්පස්සය කියන දේත් පනවන්නට අපහසු වෙනවා. නැතිනම් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසාම මේක අන්‍යෝන්‍යව නාමයේ රූපේටත් රූපේ නාමයටත් ප්‍රත්‍ය වෙන තැනක පවතින සම්පස්සයක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වෙනවා කියනකොට ඒ නිසා අපේ කාම ධාතුව පරියාපන්නව ඉන්න සත්වයන් හැටියට
රූපය ඇසුරු වන රූපය නිස්ෘත කරගෙන ඉන්න සත්වයන් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ රූපායතන ටික ඇසුරු කරගෙන නාම ධර්මතා ටික පවත්වන ආකාරය පිළිබඳව. එහෙම නැතිනම් කාම සහගත සංකල්පනාවන් සඳහා මේ ආයතන ටික පරිහරණය කරන ආකාරය පිළිබඳව. එතකොට එතනදී ගොඩනැගෙන ස්පර්ශය කියන දේ පටිඝ සම්පස්සේ බවට පත් වෙන්නේ බාහිර වස්තුවක් ආධ්‍යාත්මික ආයතනයකට ආපාතහගමේ එහෙමත් නැතිනම් ඇවිල්ලා පතිත වෙන කම. ඇසට නම් රූපයක් ඇවිල්ලා ගැටෙන කම, කනට ශබ්දයක් ඇවිල්ලා ගැටෙන කම, නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන කම. මේ විදිහට ආපාතාගමය එහෙමත් නැතිනම් බාහිර තියෙන දෙයක් ඇවිල්ලා ඒ ඝට්ටණය වීම අපි හඳුන්වනවා පටිඝ සම්පස්සේ කියලා. ඇහැට කොතෙක් බාහිර වර්ණ සටහන් ගැටුණද ඒ පිළිබඳව යොමු නොවුණු කල්හි මානසිකාරයක් අපිට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒ කෙරෙහි මානසිකාරයේ යොමු වුණ කල්හිම විතරයි ඒ පිළිබඳව දැනගන්නට පුළුවන් කමක් තියෙන්නේ. එතකොට මනස කියන එක නැතිනම් එතන නාමකයක් තියෙනවා නම් ඒ නාමකය අපිට ප්‍රකටව පේන්නේ මේ පටිඝ සම්පස්සේ ඇති තැනක. නැතිනම් රූපකය ඇති තැනක තමයි රූප ධර්මතා ටිකක පැනවීම ඇති තැනක තමයි මේ අදිවචන සම්පස්සේ ප්‍රකටව පෙනෙන්නේ. ඒක පෙනෙන්නේ නැතුව යනවා හදිසියේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ නැතිනම්. ඒ නිසා අපිට මෙතනදී ප්‍රකට කරගන්නට සිද්ධ වෙනවා මේ ස්පර්ශය ප්‍රත්‍යවීම කියනකොට අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කොහොමද අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම තුළ මේ ලෝකය එහෙමත් නැතිනම් බාහිර අරමුණු අපිට ගෙනල්ලා දෙන්නේ. ඒ අරමුණු පිළිබඳව අපේ මනෝභාවය පවතින්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. පින්තුනි මේ කාරණාව අපි මේ විදිහට පැහැදිලි කරගන්නකොට අපි වඩාත් විස්තර කරන්නට යන්නේ නැහැ. ඒකට හේතුව අපි මීට පෙර අපි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන නිසා මේ පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ පිළිබඳව අපි දීර්ඝව කතා කරන්නට යෙදුණා. ඒ නිසා මේ කාරණාව වැඩි දුර විග්‍රහ කරන්නේ නැහැ. ස්පර්ශය හට ගන්නවා නම් ස්පර්ශයට හේතුව තමයි ආයතන. එතකොට ආයතන කියනකොට ඒ චක්කුසෝත ගහන જીවහා කාය මන කියන මේ සලායතන ධර්මයන්. ඒතකොට සලායතන පච්චය පස්සෝනේ. ආයතන 6 තිබුණොත් තමයි ආයතන 6ට ස්පර්ශ වෙන්නේ. ආයතන 6 නැතිනම් ස්පර්ශ වීමක් ඇත්තේ නැහැ. එතකොට ආයතන 6 ඇති කලෙහි ස්පර්ශ වීම පෙනෙනවා. මේ කාරණාව පිළිබඳවත් කෙනෙකුට සම්මසන ඥානය තුළ සම්මර්ෂණයක් කරගන්නට පුළුවන්කම තියෙනවා. පස්සපච්චය වේදනා කියන කාරණාව පිළිබඳවත් අර අපි පසුගිය දේශනාවන් තුළ කතා කළා වගේම සම්මසන විදිහක් බවට කෙනෙකුට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙතනදී විශේෂ කාරණාවක් විදිහට සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ පටිච්චසමුප්පාදය සාකච්ඡා කරනකොට මේ එකම න්‍යායක් නෙමෙයි, එකම විදිහක් නෙමෙයි අපිට දකින්න පුළුවන්කම තියෙන විවිධ න්‍යායන්ගෙන් පටිච්චසමුප්පාද න්‍යාය භාග්‍යතුන් වහන්සේ බෙදා දැක්වුවා. ඒක පුද්ගල රූපීව, චරිතානුරූපීව ඒක බෙදා දක්වපු ආකාරය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අභිසමය සංයුත්තේ පුරාවට තියෙන ඒ සූත්‍ර දේශනා දිහා බලනකොට. එතකොට තවත් සූත්‍ර දේශනාවක්නේ පටිච්චසමුප්පාද ධර්මය බොහොම ගැඹුරින් විග්‍රහ කරන සූත්‍ර දේශනාවක්නේ මහා නිදාන සූත්‍රය. එතකොට නිදාන සූත්‍රය තුළ ස්පර්ශයට ප්‍රත්‍ය වන දේ හැටියට ඍජුවම කෙලින්ම සලායතන කියන කාරණාව නොදක්වා නාම රූප පත්‍ය පස්සෝ කියන තැනින් නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි පටිච්චසමුප්පාදයේ කතා කරන අනිකුත් තැන්වලදී නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ කියලා ආයතන පිළිබඳව හඳුන්වලා ආයතන යන්ට තමයි ස්පර්ශය නැතිනම් ආයතන ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය වෙන්නේ කියලා එතනදී විග්‍රහ කරනවා. ඒකට මේ තමයි පරියාය නානත්වය කියලා කිව්වේ. එතකොට දැන් නාම රූප පත්‍ය පස්සෝ කියලා කියනකොට දැන් අර අපි බෙදා දැක්වන්නේ මීට පෙර දැන් අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියලා ස්පර්ශය පිළිබඳව. එතකොට අන්නේ ස්පර්ශය පිළිබඳව බෙදා දක්වනකොට මේ නාම රූප පත්‍ය පස්සෝ කියන තැනදී නාම රූප කියන කතාව ඇතුලේ මේ සලායතන කෘත්‍ය පිළිබඳවත් ඇතුළත් කරලා තමයි මේ නාම රූප පත්‍ය පස්සෝ කිව්වේ. නැතිනම් ආයතනයක් නැතුව කිසිම දෙයක් කවදාවත් කොහොමටවත් ස්පර්ශය කියන දේ පෙනෙන්නේ නැහැ.
ආයතනයක් ඇතිකල්ලි තමයි ස්පර්ශය කියන දේ පේන්නේ. නමුත් ආයතන කියන වචනය එතනින් වෙනමම පැහැදිලි කිරීමක් නොකොට එතනදී නාම රූප පත්‍ය පස්සෝ කියලා නාම රූපයේ ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය කියලා ඒ පරයය තුළ බෙදා දක්වනවා. එතකොට අර නාම රූප කියන සංග්‍රහය තවත් විශේෂ කළා. ඒ කියන්නේ විශාල කරලා දැක්වුවා. මොකද ආයතන කෘත්‍යයක් නාම රූප කියන දෙක ඇතුළතම ඇතුළත් කළා. එතකොට මෙතනදී විශේෂයෙන්ම ඒක අතහරිනකොට ඒ කියන්නේ දැන් නාම රූප කියන එක ඇතුළේදී ඇතුළත් කරලා තියෙන සලායතන කියන එක අපි එළියට අරගෙන වෙනම තියනකොට එතකොට එතනක් තියෙනවා නාම රූප පත්‍යා සලායතන. ආයතන හැදෙන්නේ නාම රූපය ඇතිකල්හි. එතකොට නාම රූපය කියන කාරණාවේදී නාමය රූපයටත් රූපේ නාමයටත් ප්‍රත්‍ය වීම තුල තමයි මේ ආයතනයක් කියන දේ ආයතනයක බිහිවීම නැතිනම් ආයතනයක් සකස් වෙනවා කියන ආයතන කෘත්‍යයක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට ආයතන කෘත්‍යයක් වෙනවා කියන තැනකදී තමයි ඇස රූපය ගත්තොත් අපි ඇහැ පැත්තෙන් චක්කායතනයේ පැත්තෙන් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනාගේ එකතු වීම තමයි ආයතන කෘත්‍ය සිද්ධ වෙන තැන හැටියට දක්වන්නේ. ඒකට ඒ නිසා තමයි ස්පර්ශය කියන දේ පෙනෙන්නේ. ඒකට දැන් එතනදී ඇස සකස් කිරීම පිණිස චක්කු ප්‍රසාදයේ සකස් කිරීම පිණිස යම් කිසි රූපයක් වැය වුණා නම් එහි රූපයයි. එතකොට යම් කිසි විදිහකින් එතන ඇස සකස් කිරීම පිණිස යම් චිත්තයක් වැය වුණා නම් යම් සිතක් වැය වුණා නම් එහි නාම ධර්මතාවයයි. එතකොට එතන නාම රූප පත්‍යා පස්සෝ කියනකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා කියලා වෙනමම කියන්න පුළුවන්කම තියෙනවා වගේම නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්සෝ කියලා කියන්නට පුළුවන්. එකම સિદ્ધාන්තයේ පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් සහ සංක්ෂේප න්‍යායක් මේ තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ නාම රූප කියන වචනය ඇතුළත විඥාණය ඇතුළත් වෙනවද නැද්ද මේ පසුගිය කාලයේදී අපි අපෙන් කීප දෙනෙකු විසින්ම විමසපු කාරණාවක් මේ කාරණේ. එතකොට මේ නාම රූප කියන එක විග්‍රහය ඇතුළත විඥානයේහි ක්‍රියාකාරීත්වය නැතිනම් විඥානය කියන දේ ඇතුළත් කරන්න පුළුවන් න්‍යායකුත් තියෙනවා. ඇතුළත් නොකරන තැනුත් තියෙනවා. ඒ නිසා අපි මේ පරයය බෙහෙදය දැනගන්නේ නැතුව අපි දැනගන්න අපි දන්න එක පරයයක් විතරක් අරගෙන මේක මේ හැම තැනකටම පොදුයි නාම රූප කියනකොට නාමයට විඥානය අයිති වෙන්නේ නැහැ. ඒ නිසා මේ නාම රූප පත්‍යා විඥානං කියලා ඉවර වෙලා මේ ඒක විඥානය කියන දේ නාම රූපේ නිසා පෙනෙන්නේ කියලා එක සූත්‍රයක කරුණක් විතරක් අරගෙන මේක පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට නාම රූප පත්‍යා පස්සෝ කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියනකොට එතන ආයතන කෘත්‍යයක් වෙන්නේ නැතුව විඥානන කෘත්‍යයක් සිද්ධ නොවි. එතකොට එතන ස්පර්ශය කියන දේ හටගන්නේ නැහැනේ. එතකොට එතන යම් විඥානන කෘත්‍යයක් යම් සිතක් එතන තියෙනවා විඥාන සිතක් තියෙනවා. එතකොට එතන විඥානස්කන්ධය පනවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි චක්කු විඥාන කියන සිත පනවනකොට එතනදී නාම ධර්මතා ටික විදිහට ඒ ස්කන්ධ ධර්මතා නාම ධර්මතා නාමස්කන්ධ ධර්ම හතරක්ම පෙන්වන්නේ. එතකොට මේ කාරණා දිහා බලනකොට පින්නතුනේ අපිට විඥානනය කියන ලක්ෂණය කොට පවතින විඥාණය නාම රූපය කියන දේ ඇතුළත සංග්‍රහ කරන පරයයකුත් තියෙනවා සංග්‍රහ නොකරන පරයයකුත් තියෙනවා. මේ කාරණාව බෙදා අර්ථ දත යුතු කාරණාව නොබෙදා ඒකාන්ත න්‍යායෙන් අර්ථ ගන්නට ගියොත් එහෙම අපිට ඇතැම් වෙලාවට මේ අර්ථය වරදින්නට පුළුවන්කම තියෙනවා. මේ අර්ථය අපිට තේරුම් ගන්නට බැරුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මය විග්‍රහ කරගන්නකොට විශේෂයෙන්ම සූත්‍ර දේශනාවන් වගේම අභිධර්ම න්‍යායන් අපිට ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා සූත්‍රය දිහා බලනකොට අපිට අභිධර්ම න්‍යාය පේන්නට ඕනේ. අභිධර්මයේ දිහා බලනකොට සූත්‍ර න්‍යායෙම ධර්මතාව විදිහට බෙදා දැක්වීමක් අපිට පේන්නට ඕනේ. මේ අභිධර්මයේ සහ සූත්‍රය කියලා කියන්නේ දෙකක් නෙමෙයි. එකම ධර්මය, එකම ධර්මස්කන්ධය. ඒ නිසා අපිට මේ කාරණා දෙක ප්‍රඥාවෙන් අපි නුවණින් බලනවා නම් මේක හොඳට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ අතර බෙහෙදයක් හදන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැතුව යනවා. ඒ නිසා දැන් මේ කාරණාවේදී උනත් අපි බලනකොට ඒ න්‍යාය බෙහෙදේ එහෙමත් නැතිනම් ඒ අපි ගන්න පරයය නානත්වය තමයි අපිට කතා කරන්නට වෙන්නේ. ඒ නාම රූප පත්‍යා පස්සෝ කියන්න පුළුවන් නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්සෝ කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට නාම රූප පත්‍යා සලආයතනං කියනකොට නාම රූපය අසුරු කරගෙන ආයතන පිහිටනවා කියනකොට ආයතන ටික
ගැන කතා කරනකොට එතන ආයතනයේ චක්කු විඥානාදී ක්‍රියාකාරීත්වයත් එතනම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට නාම රූපච්ඡය පස්සෝ කියනකොට ඒ නාම රූප කියන දෙක ඇතුළත ආයතන ක්‍රියාකාරීත්වයේ වගේම එතන විඥානන කෘත්‍යයේ ක්‍රියාකාරීත්වයත් එතන නිකම්ම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට තමයි තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි කියන න්‍යායත් එතෙන්ට බහලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාව පටිච්චසමුප්පාද ධර්මයක් විදිහට තාම ගැඹුරු කාරණාවක් වන්නට පුළුවන්. නමුත් මේ පරයාය නානත්වය නම් පින්නතුනේ අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුම දෙයක්. එතකොට මෙතනදී විශේෂයෙන්ම අපිට දකින්නට ඕන දේ අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය දේ තමයි මෙතනදී පෙනෙන්නට තියෙන මේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙනවා කියන එකත් නාම රූපච්ඡයෙන් සලායතන හැදිලා සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන කාරණය. එතකොට දැන් සාමාන්‍ය අපි කතා කරන අංග 12ක පටිච්චසමුප්පාදයේ තුලදී ඒ ආයතන පිළිබඳව අපි කතා කරන නිසා ආයතනයන්ට ස්පර්ශ වෙනවා නැතිනම් ආයතනය ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ කියන කාරණාවේ ඉඳලා අපිට පුළුවන් සම්මර්ෂණයක් සිද්ධ කරන්නට. එතකොට අපි දකිනවා ඒ ආයතන හටගත්තේ මෙහෙමයි ආයතන ටික ඇති කලෙහි ආයතනයන්ට ඇතිවන ස්පර්ශය නතර කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. ස්පර්ශය ඇති වෙනවා. යම් විදිහකින් සලායතන නැති වුණොත් අපිට ස්පර්ශය නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සලායතන නිරෝධය සිද්ධ කළ යුතුයි. ඒකට සලායතන නිරෝධය සිද්ධ කරනවා කියලා අපිට වෙන කරන්නට දෙයක් ඇත්තේ නැහැ. සලායතන නිරෝධය කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. එහෙම නැතිනම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ යුතු දෙයක්. ඒකට සලායතන නිරෝධය අවබෝධ කිරීමම තමයි ආයතනයන්ගේ නිරෝධය. ඔහුට ඇස චක්කායතනේ තියනවායයි නොකිය යුතුයි. ඔහුට සෝතායතනේ තියනවායයි නොකිය යුතුයි. ගහනායතනේ, જીවහායතනේ, කායායතනේ, මනායතනේ තියනවායයි නොකිය යුතුයි. හැබැයි ආයතන නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා ඔහුට එක ආයතනයක් ඒ මනායතන ධම්මායතන කියන ආයතන දෙකක පැවැත්මක් ඔහුට වැය වෙලා තියෙනවා. ඒ වගේම එක විඥාන ධාතුවක්, ඒ කියන්නේ මනෝ විඥාන ධාතුව එතන වැය වෙලා තියෙනවා. එතකොට ඒ භූමිය තුලදී ඒ ඥාන දර්ශනයේ පැවැත්මට උපකාර වෙන්නේ ආයතන දෙකක් මනායතන ධම්මායතන. එකම විඥාන ධාතුවක් මනෝ විඥාන ධාතුව. එකම ස්පර්ශයක් මනෝ විඥාන ධාතු සම්පස්සය. එතකොට ඒ තමයි රහතන් වහන්සේට අයිති භූමිය වෙලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට ඇස නැහැ, රූපේ නැහැ, චක්කු විඥානේ නැහැ, කන නැහැ, සද්දේ නැහැ, සෝත විඥානේ නැහැ, සෝත සම්පස්සේ නැහැ. මේ විදිහට මේ කතා කරන න්‍යායයි කතා කරන්නේ රහතන් වහන්සේට දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කියන තැන නෙමෙයි. රහතන් වහන්සේ කියලා අපි කතා කරන්නේම පුද්ගල භාවය අනුව ගිහිල්ලා තමයි. ඒ නිසාම රහතන් වහන්සේට රූප පෙනෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රහතන් වහන්සේ කියන තැන අරිහත් ඥාන දර්ශනයේට කොයි වෙලාවකවත් රහත් වූ පුද්ගලයෙක්වත් එහෙමත් නැතිනම් රහත් වූ පුද්ගලයෙකුට අයිති ඇහැක්වත් රූපයක්වත් චක්කු විඥානයක්වත් ඇසුරු නොවන නිසා තමයි රහත් කියලා කියන්නේ. එතකොට මේ ඇසුරු නොකරන්නේ කුමක් නිසාද? නිරෝධය සාක්ෂාත් කළ නිසා. ඇහි නිරෝධය, කනේ නිරෝධය, නාසයේ නිරෝධය, මේ ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ නිසා සලායතන නිරෝධය. එතකොට යම් තැනක සලායතන නිරෝධය සාක්ෂාත් කරනවා නම් එතන ආයතනයන්ගේ පැවැත්මක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන ආයතනයන්ගේ පැවැත්මක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැට ආපු අරමුණු ආයේ තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇහැ අනිත්‍යයි නා. කනට ආපු අරමුණු නැතිනම් සද්දාය තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කන අනිත්‍යයි නම් සෝතේ කියන දේ අනිත්‍යයි නා. එතකොට මේ අනිත්‍ය ධර්මයත් එක්ක අපිට පෙන්වලා දෙනවා ආයතනයන්ගේ හටගෙන ඉතුරු නැතුව යන ස්වභාවය. ඒකට අපි කියන ස්කන්ධයන්ගේ බිඳී යන ස්කන්ධ නිරෝධය කියලා. ස්කන්ධයන් හටගෙන ඉතුරු නැතිව යන ස්වභාවය. එතකොට මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධය පිළිබඳව යම්කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ස්කන්ධ නිරෝධය පිළිබඳව යම්කිසි කෙනෙක් සාක්ෂාත් කරනවා නම් පින්නතුනි ඒ ඔස්සේ ආයතන පැනවීමක් ඒ ඥාන දර්ශනයේ ඇතුලේ ඥාන දර්ශනයට අදාළව ඇත්තේ නැහැ. එතකොට ඒ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට ආයතන නිරෝධය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට ආයතනයන්ගේ පැනවීමක් නැවත කරන්නේ නැහැ. හැබැයි මේ ලෝකෝත්තර භූමියට අනුව අපි සම්මුතිය තුළ කතා කළොත් අපි කියනවා රහතන් වහන්සේත් රූප බලන්නේ යම් ඇහැකින් ලෝකයා රූප බලනවා නම් රහතන් වහන්සේටත් ඒ ඇහෙන්
ඇහැට රූප පේනවනේ. ඒක ලෞකික දර්ශනය තුල මිසක මේ ලෝකෝත්තර දර්ශනයක් ඥාන දර්ශනයක් නෙමෙයි. ඒ නිසා රහතන් වහන්සේ පිළිබඳව යම් කෙනෙක් කතා කරනවා නම් කතා කරන්නට වෙන්නේ අරියත් ඥාන දර්ශනය ගැන මිසක වෙනත් දෙයක් ගැන නෙමෙයි. ඒ ඥාන දර්ශනයේ රූපේවත් වේදනාවත් සංඥාවත් සංස්කාරේවත් විඥානේවත් නෙමෙයි. ඒ නිසා ඒක වෙනමම කතා කළ යුතු දෙයක්. ඒක වෙනමම අපි තේරුම් ගත යුතු තැනක්. එතකොට මේ විදිහට අපිට සලායතනය නිසයි ස්පර්ශයේ තියෙන්නේ. ආයතනය නැති වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා යම් කිසි කෙනෙකුට නුවණක් තියෙනවා නම් මෙනෙහි කරනවා නම් සම්මර්ෂණය කරනවා නම් මේ කරන සම්මර්ෂණයට කියනවා සම්මසන ඥානය කියලා. ඒතකොට සම්මසන ඥානය තුළ සම්පූර්ණම දියුණු වෙන්නේ රූපය පිළිබඳව කරන ඒ විග්‍රහය. එමත් නැතිනම් ආයතන ටික ඇසුරු කරගෙන පවත්වන ඒ විග්‍රහය සලායතන කියන එකේදී රූපායතන පහත් මන ආයතන කියන ආයතනයත් නාම රූප ධර්මයේම පිළිබඳව කරන විග්‍රහයක්. එතකොට ඒ ආයතන ටික තිබුණොත් මේ විදිහට ස්පර්ශය ඇති වෙලා ස්පර්ශය ඇති වුණොත් වේදනාව ඉපදිලා වේදනාව වුණොත් තණ්හාව ඇති වෙලා මේ විදිහට තණ්හා උපාදාන භව කියන ධර්මයන් නිසා ජාති ජරා මරණ කියන මේ දේවල් ඇති වෙනවා කියලා එයාට ඒක සම්මර්ෂණය කරන්නට පුළුවන්. මේ සම්මර්ෂණය කිරීම විපස්සනා වීතියක් නැතිනම් විදර්ශනා මාර්ගයක් විදර්ශනාවට භාජනය කරන්නට පුළුවන් දෙයක්. ඒ නිසා ඔබ විපස්සනා භාවනාව කියලා යමක් සිද්ධ කරනවා නම් ඔබට සිද්ධ කරන්නට පුළුවන් එක ඔබේ විපස්සනා භාවනාව ඇති කරගන්නට පුළුවන් එක වස්තු විශයක් තමයි සලආයතන පච්චය පස්සෝ කියලා කියන්නේ. ස්පර්ශ ආයතන ටික නිසා නැතිනම් ආයතන 6 ඇති තැනක ස්පර්ශය කියන දේ. ඒකට ආයතන 6 නැති වුණොත් ස්පර්ශ නිරෝධය වෙනවා කියන දේ. ඔබ මේක අවබෝධ කරනවා නම් මේ කාරණාව ටික තේරුම් ගන්නවා නම් ඔබ ආයතන පිළිබඳව මනාකොට තේරුම් අරගෙන ආයතනයන්ගෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. මොකද මේ ආයතනයේ වෙන තේරුම් ගන්නට යනකොට මේ ධර්මය තමයි සලායතන කියලා කියන්නේ. මේ ඇතිකල්ලි තමයි සලායතන කියන දේ හටගත්තේ. මේක නිරෝධයෙන් සලායතන නිරෝධේ සලායතනේ නිරුද්ධ වෙනවා කියලා ඔබට ප්‍රඥාවක් ඇති වෙනවා. එතකොට ආයතන ටික තිබුණොත් තමයි ස්පර්ශය කියන දේ හටගන්නේ. ස්පර්ශය කියන දේ ආයතන ඇතිකල්ලි හට ගන්නවා වගේම ආයතන නිරෝධයෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා ඔබට ප්‍රඥාවක් ඇති වෙනවා. මේ කාරණාව නිසාම ඔබේ විදර්ශනාව කියන දේ නිවන දක්වා අරගෙන යන්නට පුළුවන්. එක තැනක්, එක භාවනාවක් හැටියට අපිට පෙන්වලා දෙන්නට පුළුවන්කම තියෙනවා මේ සලායතන පච්චය පස්සෝ කියන කාරණාව. ඒ වගේම තමයි ආයතන 6 නිකන් ආකස්මිකව කෘත්‍රිමව හටගත්ත දෙයක් නෙමෙයිනේ. ආයතන 6 හටගන්නේ යම්කිසි නාම රූප ධර්මයක් නිසා. එතකොට මේ නාම රූප ධර්මයක් තියෙනවා නම් ඒ නාම රූපය ප්‍රත්‍ය කරගෙන තමයි ආයතන 6 හටගත්තේ. නාම රූප නැති වෙනකොට ආයතනයන් නැති වෙලා යනවා. මේ කාරණා ඇතුළත තවදුරටත් බෙදා දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ධම්මට්ඨිති ඥානය තුළ මේ කාරණාවන් සාකච්ඡාවට භාජනය කරලා තියෙන නිසා. එතකොට නාම රූප කියන එක නිකන් ඇති උනේ නැහැ. නාම රූප කියන එක ඇති උනේ විඥානයේ නිසා. විඥාණය ඇසුරු කරගත්ත නිසා තමයි නාම රූපේහි පැවැත්මක් පේන්නේ. ඒ නිසා නාම රූපය ප්‍රත්‍ය කරගෙන ඒ විඥානයේ ප්‍රත්‍යවීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විඥානයේ නිරුද්ධ වුණොත් නාම රූපය නිරුද්ධ වෙනවා. එතකොට විඥානය නැත්නම් නාම රූපේ නැහැ. විඥානය තිබුණොත් නාම රූපය හට ගන්නවා කියලා යම් කිසි දැක්මක් තියෙනවා නම් යම් කිසි නුවණක් ඇති කර ගන්නවා නම් ඒක තමයි අපි සිද්ධ කළ යුතු භාවනාව ඒ කාරණාව ඔස්සේ. එතකොට විඥානය කියන එක නිකම්ම ඇති වෙන දෙයක් නෙමෙයි. විඥානය කියන එකත් ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක්. නැතිනම් යමක් හේතු කරගෙන ඇති වෙන දෙයක් තමයි විඥානය කියන එක. ඒ නිසා මොකක්ද විඥාණයට තියෙන ප්‍රත්‍ය නැතිනම් විඥානය සකස් වෙන්නේ කුමක් නිසාද කියලා බැලුවොත් එහෙම මෙතනදී විඥානය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රතිසන්දි විඥාන කියන මට්ටමින් අරගෙන. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ප්‍රවෘත්ති විඥානය කියන දෙයට ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනකොට ඒක අපිට වෙනම කතා කරන්න වෙනවා. නමුත් මෙතනදී විඥානය කියන එක පිළිබඳව කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය කියන තැනින්. ඒ නිසා තමයි සංඛාරපච්චය විඥානං සංස්කාර ධර්මයේ නිසා විඥානය හට ගන්නවා කියලා කියන්නේ. එතකොට සංස්කාරය ඇති කලෙහි විඥානය හට ගන්නවා. සංස්කාරය නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධ වෙනවා. එතකොට සංස්කාරය පිළිබඳව පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනෙජ්ජාභි සංස්කාර
කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මේ විදිහට සංස්කාරය අපිට ભેදයට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි සංස්කාරය පිළිබඳවත් මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඒකට සංස්කාරය ප්‍රත්‍ය කරගෙන තමයි විඥානය හටගත්තේ. සංස්කාරය නැති වෙනකොට විඥානය නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ විදිහට සංස්කාරය නිසා විඥානය ඇතිවන ආකාරය ඒක ප්‍රවෘත්ති වශයෙන් සහ ප්‍රතිසන්දි වශයෙන් සිද්ධ වන්නේ කොහොමද කියන කාරණාව ඔබට හොඳ සිහියෙන් නුවණ ඇති කරගන්නට පුළුවන් කාරණාවක් විදර්ශනා වීතියක් හැටියට ඔබට භාවිත කරන්නට පුළුවන් තැනක්. ඒ වගේම තවත් සම්මර්ෂණය කරන කෙනෙකුට ලැබෙනවා සංස්කාරය හටගත්තේ නිකම්ම නෙමෙයි. සංස්කාරය කියන එක ආකස්මිකව કૃතිමව හටගත්ත දෙයක් නෙමෙයි. සංස්කාරය හටගත්තේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව තිබුණොත් තමයි සංස්කාරය කියන මේ දේ උපදින්නේ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංස්කාරය නිරුද්ධ වෙනවා කියලා සම්මර්ෂණය කරන්නට පුළුවන්, මෙනෙහි කරන්නට පුළුවන්. එතකොට මේ කාරණාව සම්මර්ෂණය කරන, මෙනෙහි කරන ඔබට විශාල වපසරියක් තියෙනවා මෙනෙහි කරන්නට, විපස්සනා වීතියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ධම්මට්ඨිති ඥානයේ තුල පරිග්‍රහණයට ලක් නොවුණු අපේ අවබෝධය කරා ආවේ නැති කාරණා ටික තමයි අපි මේ වැඩි විස්තර විදිහට මේ සම්මසන ඥානයේ තුලදී කතා කරන්නේ. අපි ඒක ධම්මට්ඨිති ඥානය පැහැදිලි කරනකොටත් පැහැදිලි කළා. මේක අපි ඉදිරියේදී තවත් සාකච්ඡාවට භාජනය වෙනවා කියන කාරණාව. එතකොට මේ අවිද්‍යාව කියන කාරණාව පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනේ අපිට බොහොම වැදගත් අවිද්‍යාව ප්‍රත්‍යවීම පිළිබඳව අපිට වැදගත් ධර්ම කොටහසක් දකින්නට පුළුවන්කම තියෙනවා පේටකෝපදේශයේදී. එතකොට මේ පේටකෝපදේශයේහි දැක්වෙන මේ අවිද්‍යාව පිළිබඳව විග්‍රහ වන විග්‍රහය නැතිනම් අවිද්‍යාවගේ ප්‍රත්‍යවීම පිළිබඳව දැක්වෙන විග්‍රහය මම හිතනවා තේරුම් අරගෙන ඉඳීම ඊටාම වැදගත් වෙන සහ ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද මේ විපස්සනා වීතිය විපස්සනා මාර්ගය හදාගන්නකොට මේ කාරණා ටික පිළිබඳව ඔබ දැනගෙන ඉඳීම ඊටාම වැදගත් වෙනවා. මුලින්ම පැහැදිලි කරනවා මොනවද හේතුව කියන්නේ මොනවද ප්‍රත්‍ය කියන්නේ කියලා. හේතුව සහ ප්‍රත්‍ය කියන දෙක අතර වෙනස. එතකොට මේ හේතුව සහ ප්‍රත්‍ය අතර ඇති වෙන වෙනස පිළිබඳව අපි කතා කරනකොට අපි මීට පෙර හේතුව සහ ප්‍රත්‍ය අතර තියෙන ඒ සාධාරණ අසාධාරණ ભેදේ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. එතකොට හේතුව කියන එක ආධ්‍යාත්මිකයි, ප්‍රත්‍ය කියන එක බාහිරයි. යම්කිසි බීජයකට නුග ඇටයක් අපි ගත්තොත් නුග ඇටේ හටගෙන නුග ඇටේ රෝපණය වෙලා ප්‍රරෝහණය වෙලා නුග ගහක් හැදෙනවා. එතකොට නුග ගහ හැදෙන කම ඒක ආධ්‍යාත්මිකව තමයි ඒකේ තිබුණේ. ඒක ඇතුළත තමයි තිබුණේ. ඒක නුග ගහක් බවට පත් කරනවා කියන එක. එතකොට මේ නුග ගහ බවට පත් කරන්නට හේතු වුණ ප්‍රත්‍ය ධර්මතා ටික. ඒ කියන්නේ පොහොර පස්, ඒ වගේම මේ වතුර උණුසුම, මේ වාතය ආදී මේ සියලුම දේවල් ඒක ප්‍රත්‍ය ඒවා පරිබාහිර අනිකුත් ධර්මතා ටික. ඒ නිසා ඒවලට කියනවා ප්‍රත්‍ය ධර්මතාවයන් කියලා. ඒ වගේම මේ හැම මොහොතකම නේවාසිකෝ හේතුව කියන එක තමා තුළ පවතින එහෙම නැතිනම් නේවාසික දෙයක්. ප්‍රත්‍ය කියන එක ආගන්තුකෝ පච්චය. එතකොට ආගන්තුකෝ පච්චය ආගන්තුකයි පච්චය කියන එක. ඒ කියන්නේ අලුතෙන් එන දෙයක් තමයි පච්චය කියන එක. එතකොට අසාධාරණ හේතු. එතකොට හේතුව කියන එක අසාධාරණයි. හේතුව කියන එක සියල්ලට සාධාරණ වෙන්නේ නැහැ. ඒ සාධාරණ ඒට විතරයි. ඒ අනන්‍ය වෙන්නේ ඒකට විතරයි. ප්‍රත්‍ය කියන එක හැම වෙලාවකදීම පොදුවේ සියල්ලන්ටම සාධාරණයේ සිද්ධ කරනවා. හැම දෙයකටම පොදුවේ උපකාරයේ සිද්ධ කරනවා. එතකොට මේ විදිහට අපිට මේ හේතුව සහ ප්‍රත්‍ය අතර තියෙන පැහැදිලි වෙනස අපිට තේරුම් ගන්නට අවශ්‍යයි. හේතුව කියලා කියනකොට හැම වෙලාවකදීම ඒකට අනන්‍ය වුණ ගතියක් ඒකේ තියෙනවා. ඒ වගේම ප්‍රත්‍ය කියනකොට ඒක සියල්ලන්ටම සාධාරණව ප්‍රත්‍ය වෙනවා කියන ලක්ෂණයක් ඒකේ තියෙනවා. නිසා හේතුව එකක්, ප්‍රත්‍ය කියන්නේ තවත් එකක්. ඇතැම් විටක හේතුවත් පරිබාහිරව ප්‍රත්‍ය වෙන අවස්ථා තියෙනවා. හේතුව කියන දේත් පරිබාහිරව ප්‍රත්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා හේතුවත් එක ප්‍රත්‍ය ධර්මතාවයක්. හේතුව කියන එකත් එක ප්‍රත්‍ය ධර්මතාවයක්. විශේෂයෙන් ප ဋ ාණය තුළ අපිට සූවිසි ප්‍රත්‍ය කතා කරොත් එහෙම අපිට ලැබෙනවා මේ
ප්‍රත්‍ය 24ක් පිළිබඳව. එතකොට ප්‍රත්‍ය 24න් එක ප්‍රත්‍යක් තමයි හේතු ප්‍රත්‍ය කියන එක. එතකොට හේතුවත් ප්‍රත්‍යක් විදිහට යෙදෙනවා. දැන් අපි අන්නේ සමානයි කියලා දැන් සියල්ලන්ටම සාධාරණ දෙයක් හැටියට අපි ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට මේ හේතුව කියන එකත් යම් මට්ටමකින් සාධාරණව යෙදෙන තැනක් තියෙනවා. ඒ වගේම හේතුව කියන දේත් අපරාපර වශයෙන් යෙදෙන තැනක්. අනෙක් ඒවල් වලට සාධාරණව යෙදෙන තැනුත් දකින්න පුළුවන්කම තියෙනවා. හේතුව කියන දේත් පරිබාහිරවත් හේතු වෙන තැන් තියෙනවා. දැන් අවිද්‍යාව කියන දේ හේතුවකුත් වෙන අවස්ථා තියෙනවා. අවිද්‍යාව කියන දේ හේතු ප්‍රත්‍ය වෙන අවස්ථාවකුත් දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට හේතුව සහ ප්‍රත්‍ය වීම අතර වෙනස්කම් තියෙනවා. හේතුවද ඇතැම් අවස්ථාවක හේතුව බවට පත් වෙලා එයා ප්‍රත්‍යක් බවටත් පත් වෙන අවස්ථාවක් නැතුවා නෙමෙයි. දැන් අපි කියවනේ නුග බීජයේ කතාවක්. මේක තේරුම් ගන්නට පහසු පිණිස කියන්නේ. නුග ඇටය කියන දේ, නුග බීජය කියන දේ එයා හේතුව. එතකොට ඒ හේතුව ගහකට නුග ගහක් ප්‍රරෝහණය කරන්නට ඒ හේතුවක් බවට පත් වෙන අනිකුත් ප්‍රත්‍ය ධර්මතා හා සමග. ඇතැම් වෙලාවට මේ නුග බීජයත් දි รา ගිහිල්ලා නැතිනම් නුග බීජයත් මැඩගෙන වෙනත් දෙයක් ප්‍රරෝහණයටපත් වුණොත් වෙනත් දෙයක් වැඩුණොත් එහෙම ඒ බීජය කියන්නේ හේතුව කියාගත්ත දේද හේතුවත් ප්‍රත්‍යක් වෙලා තියෙනවා අර දේ ඉපදවීම සඳහා. එතකොට අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ හේතුවද එක ප්‍රත්‍යක් කියන තැනින් කතා කරන්නේ. ඒ නිසා අනිත් දෙයට සාපේක්ෂව අනිත් දෙයට සාධාරණව ඇතැම් තැනක හේතුවද ප්‍රත්‍යක් බවට පත් වෙන අවස්ථා තියෙනවා. එතකොට හේතුව කියන දෙයට හැම වෙලාවකදීම උපකරණ නැතිනම් බාහිර දේවල් එලවා තබන්නට ඕනේ. ඒකට නැගී සිටීම සඳහා ප්‍රත්‍යයන් අවශ්‍ය වෙනවා පරිබාහිර දේවල්. එතකොට ප්‍රත්‍ය සහ හේතුව කියන කාරණාව මේ කාරණා ටික ඊටාම වැදගත්. ඔබ මේ කාරණා ටික හොඳට නුවණින්ම සම්මර්ෂණය කරන්න. එතකොට මේ හේතුව සහ ප්‍රත්‍ය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කොහොමද? දුවිදෝ හේතු දුවිදෝ පච්චයෝ. දුවිද දෙආකාර හේතුවක් සහ දෙආකාර ප්‍රත්‍යක් තියෙනවා. සමනන්තර පච්චයෝච පරම්පර පච්චයෝච. ප්‍රත්‍ය දෙආකාරයකට බෙදනවා කොහොමද? සමනන්තර ප්‍රත්‍ය සහ පරම්පරා ප්‍රත්‍ය. සමනන්තර ප්‍රත්‍ය සහ පරම්පරා ප්‍රත්‍ය. එතකොට මෙතන හොඳට මතක තියාගන්න අපි ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදනවා. මොකද්ද? සමනන්තර ප්‍රත්‍ය සහ පරම්පරා ප්‍රත්‍ය කියන එකට. හේතුපි දුවිදා හේතුව දෙආකාර කොට බෙදනවා. කොහොමද? සමනන්තර හේතුච පරම්පර හේතුච. සමනන්තර හේතුවත් පරම්පර හේතුවත් කියලා මේ හේතුවත් අපි දෙආකාර කොට කතා කරනවා. එතකොට මොකද්ද මේ පරම්පර පච්චයෝ කියලා කියන්නේ? අවිජ්ජා නාම රූපස්ස පරම්පර පච්චයෝ. අවිද්‍යාව කියන එක නාම රූපේට පරම්පර පච්චයෝ පරම්පර වශයෙන් පරම්පරා ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. විඥානං සමනන්තර පච්චේතාය පච්චයෝ. විඥානය කියන එක සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් මේ කියපු කාරණාව පිළිබඳව අපි විග්‍රහ කරගත්තොත් මොකද්ද මේ ප්‍රත්‍ය වීම තුල කතා කරන සමනන්තර ප්‍රත්‍ය සහ පරම්පරා ප්‍රත්‍ය. අවිද්‍යාව කියන එක නාම රූපයට ප්‍රත්‍ය වෙනවාද කියලා අහුවොත් ඔව් අවිද්‍යාව නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. කොහොමද අවිද්‍යාව නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ? අවිද්‍යාව නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ පරම්පරා ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ මේ පරම්පරාව නොසඳී පැවැත්වීම සඳහා තමයි පරම්පරා ප්‍රත්‍යයෙන් තමයි අවිද්‍යාව නාම රූපයට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අඹ බීජයක් තියෙනවා. මේ අඹ බීජය නිසා අඹ ගහක් හැදෙනවා. අඹ ගහ නිසා තවත් අඹ ගෙඩියක් හැදිලා අඹ බීජයක් එතන හැදෙනවා. දැන් අඹ බීජයක් නිසා අඹ ගහකුත් අඹ ගහ නිසා තව අඹ ඵලයකුත් අඹ ඵලය නිසා එතන අඹ බීජයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කියන කාරණාවේදී දැන් අඹ බීජය කියන්නේ මුලින්ම තිබුණු අඹ බීජය සහ දෙවැනියට අඹ ගෙඩියේ අඹ බීජය අතර කිසිම එකිනෙකට එක ළඟ සම්බන්ධතාවයක් නැහැ. හැබැයි
මුල් අඹ බීජය අඹ කියන પરම්පරාවේ පැවැත්වීම සඳහා ඔහු අඹ ගහක් හැදුවා. ඒ අඹ ගහේ පැවැත්මත් එක්ක තමයි ඒ අඹ ගහේ දෙල් ගෙඩියක් නොහැදි අඹ ගෙඩියක් හැදුනේ. එතකොට මේ අඹ ගෙඩියක් හැදීන නිසා තමයි ඒකේ තව අඹ බීජයක් සකස් වුනේ. එතකොට අපි අඹ බීජය වගේ දෙවෙනි පාර හැදුණු අඹ ගහේ ගෙඩියේ බීජය වගේ දකින්නකෝ විඥානය කියන එක. නැතිනම් නාම රූපය කියන එක. එතකොට නාම රූපය කියන මේ අඹ බීජයට අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා තියෙනවා. හැබැයි අනතුරුවම නෙමෙයි. අවිද්‍යාව නැති වෙනකොටම නාම රූපය හටගෙන නෙමෙයි. අවිද්‍යාවට අනතුරුව නාම රූපේ ප්‍රත්‍ය වුණා කියලා නෙමෙයි මේ කියන්නේ. අවිද්‍යාව නිසා සංස්කාරය හදලා සංස්කාරය නිසා විඥානය හදලා විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙලා. එතකොට අවිද්‍යාව කියන එක අර අඹ ගහ උපදවලා අඹ ගහේ අඹ ගෙඩිය හැදිලා ගෙඩිය බීජය වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ අඹ කියන પરම්පරාව පවත්වලා තියෙනවා. ඒ නිසා ඒ પરම්පරාවේ පැවැත්ම සඳහා පාවිච්චි වුණ දෙයක් නිසා ඒකට කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කතා කළත් අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියලා කිව්වත් එතකොට ඒ પરම්පරාවේ පැවැත්ම තුළ අවිද්‍යාව නාම රූපයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. දැන් ඔබ යම් කිසි විදිහකින් ප්‍රතිසන්දි වශයෙන් මේ ජීවිතේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණුණා නම් ඒ ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට පැමිණීම හේතු කරගෙන නැතිනම් ඒ පැමිණෙන්නට හේතු වුණානේ අවිද්‍යාව සහ සංස්කාරය. අවිද්‍යාවත් කර්ම රැස් කර ගැනීමත් කෙලස් ටිකක් එකතු වීමත් කියන කාරණාව ප්‍රත්‍ය වේලා තමයි මේ විඥානය මෙතන බැසගත්තේ. එතකොට මේ ප්‍රතිසන්දි ගන්නකොට මෙතන ආයුෂයක් තියෙනවානේ. ඒ ප්‍රතිසන්දි විඥානයේ තුල මේ විඥානයේ මේ නාම රූපය අසුරු කරගෙන අවුරුදු 50ක් නම් 50ක් 60ක් නම් 60ක් මේ විදිහට මේක නොසිඳී මේ හට ගන්නවා කියලා මේකේ පවතිනවා යම් ධර්මයක්. එතකොට ආයු සන්තතියක් තීරණය වෙනවා. එතකොට මේ ආයු සන්තතියක් තීරණය වෙනකොට යම් විදිහකින් මේ අවිද්‍යාව ආයුෂයේ කෙලවර වෙනකන් තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ඒක පරයායක් තියෙනවා අවිද්‍යාව මේ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ නැවත නැවත මේ විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින එකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන. ඒ පූර්වජ හේතුවක් විදිහට කලින් ඉපදුණු හේතුවක් විදිහට තමයි මේ ප්‍රත්‍යවීම සිද්ධ කරලා තියෙන්නේ. කලින් ඉපදුණු හේතුවක් විදිහට. අන්න ඒකට කියනවා පින්නතුනි පරම්පර ප්‍රත්‍ය කියලා. එතකොට අවිද්‍යාවේ ප්‍රත්‍ය පිළිබඳව ඔබ සම්මර්ෂණය කරනකොට ඔබ මෙනෙහි කරනකොට ඔබට දකින්න වෙනවා අවිද්‍යාව කියන එක පරම්පර ප්‍රත්‍ය විදිහටත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ වර්තමානයේ ප්‍රවෘත්ති විඥානය හැම මොහොතකම හදන්නේ මේ අතීතයේදී රැස් කරගත් අවිද්‍යාව නිසා හැම නෙමෙයි. හැබැයි අතීතේ රැස් කරගත් අවිද්‍යාව කර්මය කියන එක පරම්පරා ප්‍රත්‍යක් විදිහට දැන් ප්‍රවෘත්ති විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට අවිජ්ජාපච්චය සංඛාරෝ සංඛාරපච්චය විඥානං කියනකොට මෙතනදී මේ විඥාණයට අතීත මේ අවිද්‍යාව සංස්කාරය අදාළ නැති වෙන්න පුළුවන්. මෙතන ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක පටිච්චසමුප්පාද පෙළක් විදිහට නැතිනම් හේතුඵල ධමයක් විදිහට අපි කතා කරනකොට අපිට පෙන්නලා දෙන්න වෙනවා මෙතනදී අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ වෙන දෙයක් විදිහට නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ පරම්පරා ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍යක් විදිහටයි මෙතනදී ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒකට මේ පරම්පරා ප්‍රත්‍ය අවිද්‍යාවේ යෙදුණු පරම්පරා ප්‍රත්‍ය පිළිබඳව අපිට මෙතනදී පැහැදිලි කරන්නට වෙනවා, තේරුම් කරන්නට වෙනවා. ඒ නිසා අවිද්‍යාව මේ විදිහට පරම්පරා ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙනවා විඥාණයට. ඒක තමයි අපි අර ප්‍රත්‍යේ දුවිදාකාර ප්‍රත්‍යක් නැතිනම් ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදුවනේ. ඒකේ පරම්පරා ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ මොකද්ද මේ කතා කරන සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ? සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ සුවිසි ප්‍රත්‍ය තුල අපි කතා කරන එක ප්‍රත්‍ය ධර්මයක්. ඒ වගේම මෙතනදී සමානන්තර ප්‍රත්‍ය කියන එකෙන් හඳුන්වනවා. එයට අනතුරුවම ඊළඟ දේ උපදවනවා නම් ඒ පූර්වජ දේ ප්‍රත්‍ය වෙලා තියෙනවා පසුව උපදින දෙයට ඒක ඊට අනතුරුවම උපදවන එකට කියනවා සමානන්තර ප්‍රත්‍ය කියලා. සමානන්තරව. එතකොට ඒක හරියට මේ නාම රූපය කියන එක විඥාණයට ප්‍රත්‍ය වෙනවා. නැතිනම් විඥානයේ නාම රූපයට හෝ නාම රූපය කියන එක විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට එතකොට එතනදී අවිද්‍යාව කියන දේ සමානන්තර
මේ නාම රූපේ විඥාණයට ඒ සමානන්තර ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය උනේ. එතකොට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය උනා කියලා කියන්නේ ඒ නාම රූපය අනතුරුවම උපකාර කරන විඥාණයට ස්ථිතියක් බවට පත් කරගන්නට. ඒකට අතරතුර වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒකට අතරතුර වෙන දෙයක් ඇත්තේ නැහැ. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඊට අනතුරුවම සමානන්තර ප්‍රත්‍යයෙන්ම මේ දේ සකස් කරලා දෙනවා. ඒ නිසා ඒ අතුරක් නැතුව ඒ හදලා දෙනවා නම් යම්කිසි දෙයක් ඒ අතුරක් නැතුව හදලා දෙන දෙයට කියනවා සමානන්තර ප්‍රත්‍ය කියලා. දැන් අඹ බීජය කියන එකෙන් අඹ පැලයක් හට ගන්නවා. අඹ අංකුරයක් හට ගන්නවා. එතකොට අඹ අංකුරයක් හටගන්න එක අතරතුර ආයේ වෙන කොටස් ඇත්තේ නැහැ. අඹ බීජයෙන් අඹ අංකුරය තමයි හටගන්නේ. එතකොට ඒ අඹ බීජය අඹ අංකුරය හටගන්නට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. හැබැයි ඒක අඹ ගහ සහ අර අඹ බීජය සහ දෙවෙනි පාර හැදෙන අඹ ගෙඩිය අතර සම්බන්ධයක් ඇත්තේ නැහැ සමානන්තර ප්‍රත්‍ය විදිහට. එතන තියෙන පරම්පරා ප්‍රත්‍යය. එතකොට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අඹ බීජය ප්‍රත්‍ය වෙනවා. සමානන්තර ප්‍රත්‍යයෙන් ඒ වෙලාවේදී අඹ අංකුරය හදන්න. අඹ අංකුරය අඹ පැලයට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඹ පැලය අඹ ගහක් හදන්නට සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඹ ගහක් අඹ ගෙඩියක් හදන්න සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඔක මල් හැටියට ඕන කතා කරන්න පුළුවන් උදාහරණය හරන්නට අවශ්‍ය නැහැ උපමාව. නමුත් අපිට මේ සමානන්තර ප්‍රත්‍ය පිළිබඳව මම හිතනවා ඔබට ඒ උපමාව තුළ පැහැදිලි කරගන්නට පුළුවන් මේ මොකද්ද මේ සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ. නැතිනම් සමානන්තරව යෙදෙනවා කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව. ඒ කියන්නේ අතොරක් ඒක ඇතුලේ වෙන දෙයක්කට ඉඩකඩක් හිමි කරලා නැහැ. ඒක ඒ වෙලාවේදී හට ගන්න දෙයක්. ඒ වෙලාවේදී උපදින දෙයක්. ඊට අනතුරුවම උපදිනවා ඒ දේ. ඒකයි සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව සමානන්තර ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙන අවස්ථාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යාව කියන දේ නැතිනම් ප්‍රත්‍ය වීම කියන දේ කතා කරනකොට සමානන්තර ප්‍රත්‍ය කියන දේත් පරම්පරා ප්‍රත්‍ය කියන දේත් මේ ප්‍රත්‍ය වීම අපිට කොටස් දෙකකින් මේ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට යම්කිසි විදිහකින් මේ සමානන්තර සහ පරම්පරා ප්‍රත්‍ය කියන දේත් යම් නිරෝධයක් ගැන කතා කරන්නට යනකොට ආදිම්හි අවිජ්ජා නිරෝධෝ භවති නාම රූපස්ස නිරෝධෝපි ආදිම්හි අවිජ්ජා නිරෝධෝ ආදීෙහි අවිද්‍යාව නිරුද්ධ වෙනවා නම් නාම රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මෙතනදී තමයි අපිට මේ සමානන්තර ප්‍රත්‍ය සහ අර පරම්පරා ප්‍රත්‍ය තේරුම් ගැනීමෙහි වැදගත්කම තියෙන්නේ. එතකොට පරම්පරා ප්‍රත්‍ය තේරුම් ගැනීමෙහි වැදගත්කම කියලා කියන්නේ මේ අඹ පරම්පරාව පැවැත්ුනේ කොහොමද කියන එක පිළිබඳව අපිට දැක්මක් තියෙනවා නම් අපි දන්නවා අඹ පරම්පරාව නැති කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන කියලා. එතකොට අපි දන්නවා දැන් මොකද්ද කළ යුත්තේ කියලා. අඹ පරම්පරාව නැති කරන්නට අවශ්‍ය නම් අපිට කරන්නට වෙන්නේ මොකද්ද? දැන් හටගත්ත අඹ බීජය දැන් අපිට නැති කරන්නට වෙනවා. එතකොට ඒ අඹ බීජය නැති කරාට පස්සේ අඹ කියන පරම්පරාවක් අපිට ඇත්තේ නැහැ. මේ අඹ ගහේ හැදෙන්නේ එකම බීජයයි නම් අනාගතයට අඹ කියන පරම්පරාව අරගෙන යන්න තියෙන මේ බීජය නම් දැන් අපිට තියනවා කරන්නට මේ අඹ බීජය නැති කරලා දාන්න. එතකොට යම් තාක් කාලයක් මේ දැන් හැදුණු බීජය නිසා හැදුණු ගහ යම් තාක් කාලයක් තියේ ඒ ගහේ කාලය ගහේ ආයු සන්තතියේ බීජය තුළ යම් ගුණයක් තිබ්බනම් ගහ මෙච්චර කාලයක් තියෙනවා කියලා ඒ ආයු සන්තතිය පැවතිනකම් පැවතිලා ගහ නැති වෙලා යයි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ අර ගහේ හැදුණු අඹ බීජය නැති කරන තැනට. ඒකට තමයි සමුදය කියන දේ නිරෝධය කියලා අපි කතා කරන්නේ. එතකොට ඒ අවිද්‍යාව නිරුද්ධ කරන්නට අවශ්‍යයි. අවිද්‍යාව නිරුද්ධ කරන්නට අවශ්‍ය අර පරම්පරා ප්‍රත්‍යක් විදිහට අනාගතයට අඹ පරම්පරාවක් පවත්වන්නට හේතු වුණා වගේ යම්කිසි ස්කන්ධ පරම්පරාවක් අනාගතයට පවත්වන්නට හේතු වෙනවා නම් යම් අවිද්‍යාවක් ඒ අවිද්‍යාව අද නතර කළොත් ඒ අවිද්‍යාවේ නතර කිරීම නිසා සංස්කාරය කියන දේ නතර වෙනවා. සංස්කාරය කියන දේ නතර කළොත් විඥානය කියන දේ නතර වෙනවා. විඥානය කියන දේ නතර කළොත් නාම රූපේ කියන දේ නතර වෙනවා. නාම රූපේ නතර කළොත් සලආයතන නතර වෙනවා. සලආයතන නතර කළොත් ස්පර්ශය නතර වෙනවා. ස්පර්ශය නතර කළොත් වේදනාව නතර වෙනවා. වේදනාව නතර කළොත් තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ සියලුම දේවල් ටික
නතර කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නිරෝධය කියන කාරණාවට ඇතුළත් කොට අපිට මේ කාරණා සමූහයක් කතා කරන්නට පුළුවන් මේ ප්‍රත්‍යවීම තුල. එහෙමත් නැතිනම් මේ ප්‍රත්‍ය තේරුම් ගැනීම තුල. එතකොට සමානන්තර ප්‍රත්‍ය විදිහට අපි ගත්තාම අපිට මේ එකම ධර්මයක් පවතිනවායයි කියලා ඇති කරගන්න මේ ව්‍යාකූල අදහස නැතිනම් අවිද්‍යා නිරෝධයටම හේතු වෙන දෙයක් තමයි සමානන්තර ප්‍රත්‍ය තේරුම් ගැනීම. මේක හටගත්ත මීට අනතුරුවම මේ ධර්මයේ ඉපදුණා. මේක ප්‍රත්‍ය වෙලා තමයි මේ ධර්මයේ ඉපදුනේ. එතකොට මේ ඉපදුණු ධර්මයේ මේ කලින් තිබුණු ධර්මයේ නෙමෙයි. විඥාණය නිසා නාම රූපේ හටගත්තා. නාම රූපේ කියන්නේ විඥාණය නෙමෙයි. එතකොට නාම විඥානයේ නිරෝධයෙන් නාම රූපය නිරුද්ධ වෙනවා. එතකොට මේ අනතුරුවම සිද්ධ වෙන මේ සමානන්තර ප්‍රත්‍ය පිළිබඳව අපිට තේරුම් ගන්නකොට අපිට මේ ධර්මයන්ගේ ප්‍රභේදයේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විඥානය කියන දේ නෙමෙයි ස්පර්ශය වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් ආයතනය වෙලා තියෙන්නේ. එතකොට අපි මේ විදිහට අරගෙන ගිහිල්ලා බලනකොට අපිට පේනවා විපාකයේ නෙමෙයි අපිට කර්මයේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට විපාකයේ පිළිබඳව ඇති කරගත්ත වැරදි දැකීම නිසා තමයි අවිද්‍යාව කියන දේ නිසා තමයි ගොඩනැගිලා තියෙන්නේ මේ කර්ම සකස් කරගන්න තැනකට. ඒකට අපිට මේක දකින්නට පුළුවන්කම තියෙනවා. සමානන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය විදිහට අපි මේක භාවිත කළොත් නැතිනම් ප්‍රත්‍ය විදිහට අපි මේක මෙනෙහි කරන්නට පටන් ගත්තොත් අපිට පේනවා ඒ දේට අනුරූපව මේ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. මේ දේ හේතු කරගෙන මේ දේ ප්‍රත්‍ය කරගෙන ඊළඟ දේ හට ගන්නවා. එතකොට ඒ ප්‍රත්‍ය කරගෙන ඊළඟ දේ හට ගන්නවා. අපිට මේ තුල ඇති ප්‍රත්‍ය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට මේ දකිනකොට අපිට මේ ප්‍රත්‍යේ දක්වපු දෙආකාරය තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ පච්චය දෙආකාර කොට පෙන්වුවේ කියන එක. එතකොට මේ පච්චය දෙආකාර කොට පෙන්වුවා වගේම අපිට තියෙනවා හේතුව පිළිබඳව දෙආකාර කොට දකින්නට. හේතුව පිළිබඳව දෙආකාර කොට දකින්නේ අපි අර පරම්පර හේතු සහ සමානන්තර හේතු කියලා අපි කතා කරපු දේ. එතකොට පරම්පර හේතු විදිහට අපි යමක් දැනගන්නකොට ඒ පරම්පරා හේතුව විදිහට හේතුවක් උපකාර වෙනවා. ඒ කියන්නේ යම්කිසි හේතු ධර්මයක් තියෙනවා නම් යම්කිසි දෙයක් දැනගන්නකොට ඒ දැනගන්න කෙනාට හේතුව යෙදෙනවා පරම්පරා හේතුවක් විදිහට. ඒ කියන්නේ විජානන්තස්ස කියනවා යමක් දැනගන්න කෙනාට. එතකොට යමක් දැනගන්න කෙනාට කියලා කියන්නේ යම් රූපාදී ධර්මයක් විඤ්ඤේය වෙන කෙනාට අර දැනගත්ත සියලුම දේවල් හේතු වෙනවා ඒ දේ පිළිබඳව දකින්නට. ඒ කියන්නේ මේක බොහොම අපිට ලොකු ප්‍රදේශයකින් අපිට කතා කරන්නට වෙන දෙයක්. අදට අපිට ඇති කාල වේලාව අනුව අපි මේ ගැන ඉතාමත් කෙටි විග්‍රහයක් සිදු කළොත් අපිට යම් කිසි දෙයක් පිළිබඳව දැන් අපි යමක් දැනගන්නවා නම් පොතයි කියලා අපි යමක් පොතක් පිළිබඳව අපි දැනගන්නකොට එතකොට අපිට ඒ පොතකට අනන්‍ය වුණ පොතකට අදාළ වුණ ධර්මතා ටිකක් අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ නාම ධර්මතා ටික තුල රැස් කරගත්ත ටිකක් අපි ළඟ තියෙනවා. එතකොට ඒ දේ නැවත පොත සකස් කරගෙන බලන්න අපිට හේතු කරගත්ත රැස් කරගත්ත දෙයක්. එතකොට ඒ දේ අනුව තමයි අපි නැවත දකින්නකොට රූපේ දකින්නකොට මේ පොතයි කියලා අපිට උපදින්නේ. එතකොට අන්න ඒ වගේ මේක හැම වෙලාවකදීම ඒ පොත කියන දේ પરම්පරාවක් විදිහට නැවත නැවත ඒ බඳු පොත් දකින්න පුළුවන්කම අපිට හදලා දෙන්න ඒක પરම්පර හේතුවකින් හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම අපිට යම් කිසි විදිහකින් එක මොහොතේ පවතින යමක් පෙනෙනවා නම් එක දිගට ඇහෙන යමක් තියෙනවා නම් මේ හැම දෙයකටම සමානන්තර වශයෙන් එක හේතු වන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට හේතුව අවිද්‍යාව හේතුවක් විදිහට પરම්පරාවක් පවත්වන්නටත් අවිද්‍යාව හේතුවක් විදිහට මේ කාරණාව තුල ඒ කියන්නේ මේ සමානන්තරව මේකේ පැවැත්ම හදලා දෙන්නටත් මේ මොහොතේ උපකාර වෙලා තියෙනවා. එතකොට ඒක පරම්පර හේතු සහ සමානන්තර හේතු විදිහට. මේ කාරණාව පිළිබඳව අපිට තවදුරටත් බොහොම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට පුළුවන්. තවත් බොහොම වැඩි වශයෙන් මේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නට යෙදුණු මේ කාරණා ටික පින්නතුනේ මේ විපස්සනා වීතිය පිළිබඳව එහෙමත් නැතිනම් ඔබ විදර්ශනා වැඩි යුතු
අරමුණ නැතිනම් ඒ කුමන ප්‍රදේශයකද කුමන වස්තු විෂයන් අදාළ කරගෙනද මේක පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට පේනවා ආයතන ගැන, ස්කන්ධ ගැන, ධාතු ගැන අපි විපස්සනා වශයෙන් බලනවා වගේම පටිච්චසමුප්පාද වශයෙන් බලන්නට ගියත් මේ පටිච්චසමුප්පාදයේ මන්ත්‍රයක් වගේ උඩට පල්ලෙහාට කියවීම නෙමෙයි මේ අතර තුල මේ අංග දෙකක් අතර තුල තියෙන මේ ප්‍රත්‍යසමුප්පන්නව ප්‍රත්‍ය නිරෝධය පිළිබඳව සාකච්ඡා කරන නැතිනම් මෙනෙහි කරන මානසිකාරය තමයි අපිට පවත්වන්නට ඕනේ. ඒ තුල ඇතිවෙන අවබෝධය තමයි අපිට වැදගත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට මේ ඔස්සේ මනාකොට පැහැදිලි කරගන්නට, තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා අවබෝධය සඳහා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අද දවසේදී සිද්ධ කරගත්ත මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සීල කුසල ධර්මය පළමුවෙන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ සියලු පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසලය අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ අංක 130න් 1 පන්සල පාර මහරගම පදිංචි කමලා ජිනදාස මහත්මිය තුමී බලාපොරොත්තු වෙනවා. කතිකාචාර්ය ජී ජිනදාස මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට හා ඒ දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් නෑදෑ හිත මිතුරන් ඇතුළු ඒ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට මේ ධර්මදේශනාවෙන් ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගෙන මුළු ලෝකයටම ඒ නිවීමේ පණිවිඩයක් බෙදා දීලා සිද්ධ කරගත්ත ඒ උතුම් කුසලය අපි ඔබ සියලු දෙනා නමින් මේ පරලෝකීය ඒ ඥාතීන්ට මේ මොහොතේදී අනුමෝදන් කරමු. කතිකාචාර්ය එජ්.ජී. ජිනදාස මහත්මයා ප්‍රධාන දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් නෑදෑ හිත මිතුරන් ඇතුළු පින්වත් ඔබ සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාතීනුත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබාවා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම විශේෂයෙන් අද දවසේදී මේ වටිනා ධර්ම දානමය කුසලයේ දායකත්වයේ ධර්මයෙන් ශ්‍රේෂ්ඨ කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ අංක 130න් 1 පන්සල පාර මහරගම පදිංචි කමලා ජිනදාස මහත්මිය. එතුමිය බොහොම සත්පුරුෂ ලෙස ප්‍රාර්ථනා කරනවා මේ වටිනා කුසලයේ තුල ඒ ධර්මදේශනා කරන සීලුම දේශකයන්න් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට මේ වටිනා සත්පුරුෂ චේතනාවත් පෙරදරි කරගෙන තියෙනවා. ඒ කමලා ජිනදාස මහත්මිය ප්‍රධානව ඒ පවුලේ සෑම සියලු දෙනාටත් ඔබ සෑම සියලු දෙනාටත් මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන මේ සසර දුකින් එතර වීම පිණිසම උතුම් වූ කුසලයක් බවටම පත් වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වෙන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.